ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. ඉදිරි සංශෝධිත අයවැයෙන් අඩු ආදායම් ලාභීන්ගේ විදුලි බිලට සහනයක් ලබා දීමට අවධානය. රිවයිස් බජට් එකේදී ඔය සහන ලැබිය යුතු කණ්ඩායම් වලට සහන ලබා දීමේ වැඩපිළිවෙලකුත් දැනට සාකච්ඡා කරමින් පවතිනවා. 2022 උසස් පෙළ සිසුන්ගේ 80% පැමිණීම නොසලකා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. ජාතික ඩිජිටල් හැඳුනුම් පත සඳහා වයස අවුරුදු 15 ඉක්ම වූ සියලු පුරවැසියන් නැවත ලියාපදිංචි කිරීමට සැලසුමක්. ගෝලීය ආරක්ෂාවට එල්ල විය හැකි අනතුරක් ගැන ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ප්‍රකාශයක්. සංශෝධිත අයවැයෙන් අඩු ආදායම් ලාභීන්ගේ විදුලි බිල් පතට සහනයක් ලබා දීමේ වැඩපිළිවෙලක් සාකච්ඡාවට ලක්වෙමින් පවතින බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. ඇත්තටම ඇමතිතුමා අද රටේ ජනතාවට විදුලි මිල වැඩි කිරීම දරා ගන්න බැරි තත්ත්වයකට අද බිහි වෙලා තිබෙනවා. දැන් ඕකේ පීඩනය වැඩියෙන් වෙන්නේ බිල නිවසට ලැබෙන අවස්ථාවේ. ඉතින් ඒ නිසා අපි දන්නවා දුෂ්කර තත්ත්වයක රටම තියෙන්නේ. මේ විදුලි බිල වැඩි කිරීම ඇත්ත වශයෙන්ම ජන සමාජයේ පුංචිම මනුස්සයට තමයි වැඩියෙන්ම වැඩිලා තියෙන්නේ. විදුලි බිලේ වැඩිවීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව අපි 29 වෙනි දින දිනක විවාදයක් දීලා තිනවා. ඊට අමතරව දැන්ට රිවයිස් බජට් එක අපි මේ න්‍යායපත්‍රයට ඇතුළත් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එතකොට 30 31 1 2 බොහෝ දුරට ඒ රිවයිස් බජට් එකේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වලට සහන ලබා දීමේ වැඩපිළිවෙලකුත් දැන්ට සාකච්ඡා කරමින් පවතිනවා. මම හිතන්නේ එතකොට පුළුවන් ඔබතුමා අද අවධානයට යොමු කරපු කාරණය විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්ට මේ විදුලි බිල සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන යම් පියවරක් ගන්න කටයුතු කරමින් පවතී. මේ ග්‍රාම නිලධාරී ක්ෂේත්‍රයේ බොහෝ වැඩ කටයුතු අඩපණ වීමක් ඒ වගේම ඒ අයගේ මානසික තෘප්තිය පහත වැටීමක් සිදු වෙලා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ ගරු අමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු කරමින් මම පහත සඳහන් ප්‍රශ්න අහනවා. ග්‍රාම නිලධාරී තනතුර සඳහා නව සේවා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වත්මන් ප්‍රගතිය කුමක්ද? මෙතරම් කාලයක් මේ සඳහා වැය කිරීමට බලපා ඇති හේතු මොනවාද? ඒ සඳහා තව කොපමණ කාලයක් ගත වෙනවද? 2020 පෙබරවාරි 6 වෙනි දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ග්‍රාම නිලධාරී සේවය වෙනම සේවාවක් ලෙස ස්ථාපනය කිරීමට ප්‍රතිපත්තිමය කරුණාට ලෙස සලකා කටයුතු කිරීම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමත කර ඇත. බිම්මට්ටමේ රජයේ නිලධාරියා වෙන්නේ ග්‍රාම නිලධාරී. ඔහුට මැතිවරණ රාජකාරී, ලයිස්තු සකස් කිරීම, යම් ආපදාවකදී ඒකට සම්බන්ධ වීම, ක්ෂේත්‍ර රාජකාරී විශාල රාජකාරී ප්‍රමාණයක් තියෙනවා. දැනට යොදාගත්ත ක්‍රමවේදයක් අනුව කාර්යාලවල පවා සමහර තැන්වල පහසුකම් නැහැ. අපි දන්නවා මේක කාලාන්තරයක් තියෙන ප්‍රශ්නයක්. ඔබතුමා මේක ප්‍රශ්නේ මතු කරපු එක හොඳයි. මේ නිලධාරීන් දැනට පුරප්පාඩු සංඛ්‍යාවකුත් තියෙනවා. අපේ රටේ ග්‍රාම සේවා වසම් 14025ක් තිබෙනවා. ඒකට දැනට ඒකට ප්‍රමාණවත් නැහැ. තව පිරිසක් බඳවා ගන්නටත් තිබෙනවා. ඒක නිසා මේ සීළු කරුණු සලකා බලලා ඉදිරි කාලය තුලදී රාජ්‍ය පරිපාලන ස්වදේශීකරණත්ව අමාත්‍යාංශය මගින් මේ සීළු කරුණු සලකා බලලා ඒ අයට නිශ්චිත ස්ථානයක් ලබා දීම, ඊට පස්සේ ක්ෂේත්‍ර රාජකාරී සඳහා දීමනා වැඩි කිරීම, විශේෂම සේවා ව්‍යවස්ථාව. අත් වශයෙන්ම මම සම්පූර්ණයෙන්ම එකඟ වෙලා හිටියේ ඒ වෙලාවේ සේවා ව්‍යවස්ථාව මේ අනුමත කළ දෙන්න කැබිනට් එකටත් ගියා. කැබිනට් තීන්දුවකුත් තියෙනවා. ඊට පස්සේ වැටුප් කොමිසමත් රාජ්‍ය සේවා කොමිසමත් කියන දෙකේ එකතුවෙන් තමයි අවසාන තීන්දුව ගන්න වෙන්නේ. 2022 වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ 80% පැමිණීම නොසලකා හැරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. අද අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙරට අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී තවත් විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත පාසල් සිසුන් සඳහා අයදුම්පත් බාරගන්නා දිනය වන විට පාසල් පැවති දින ගණනින් 80%ක පැමිණීම සටහන් විය යුතු බව චක්‍රලේඛනයක් මගින් දැනුවත් කර තිබූ බවයි.
කෙසේ වෙතත් පසුගිය කාල සීමාව තුළ රටේ පැවති කොවිඩ් ව්‍යසනය ප්‍රවාහන අපහසුතා ඉන්ධන අර්බුදය හේතුවෙන් 2020 ජූලි මාස උසස් පෙළ පන්තිවලට ඇතුළත් සිසුන් වන 2022 වර්ෂයේ දෙසැම්බර් මාස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ට 80% පැමිණීම සලකා නොබැලීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2019-2020 අපොස උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය වශයෙන් 2022 අගෝස්තු මාස 12 වන දින ප්‍රකාශයට පත් කර තිබූ අතර එම දිනය 2022 අගෝස්තු මාස 19 වන දින තෙක් දීර්ඝ කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණාංශ මගින් ක්‍රියාත්මක වන පාසල් සිසුන් සඳහා දිවාහාර ලබා දීමේ වැඩසටහන මේ වන විට පවත්වාගෙන යන අතර එය තවත් පුළුල් කරමින් මෙතෙක් එක් ආහාර වේලක් සඳහා සිසුවෙකුට වෙන් කළ රුපියල් 30ක මුදල ප්‍රමාණවත් නොවන බැවින් පසුගිය පළමු වනදා සිට එය රුපියල් 60ක් දක්වා වැඩි කර ඇති බවයි. මේ වන විට මෙමගින් පාසල් 7920ක සිසුන් මිලියන 1.1ක් ප්‍රතිලාභ ලබමින් සිටිනවා. මේ අතර උසස් පෙළ සමත් සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා 2017 වර්ෂයේ සිට පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වනවා. එහි මුල් අධීර ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000ක් සඳහා පොලි රහිත ණය පහසුකම් ලබා දුන් අතර 2020 වසරේ සිට එය 10000ක් දක්වා වැඩි කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ. මෙම ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපන කටයුතු මෙම වර්ෂයේදී සිදු කිරීම සඳහා තවදුරටත් මෙම ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මින් ඉදිරියට අවුරුදු 15දී පුද්ගලයෙකුට ලබා දෙන ජාතික හැඳුනුම්පත් අංකය උපතේදීම ලබා දීමට පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලය ඒකාබද්ධව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 6ක නියම ව්‍යාපෘතියක් ලෙස ජාතික හැඳුනුම්පත් අංකය උපතේදීම ලබා දීමට අවශ්‍ය ක්‍රියාවලිය අගෝස්තු 1 වෙනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. මෙමකින් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළු සියලුම තොරතුරු උපතේ සිටම මෙම අංකය හරහා දත්ත ගබඩා කිරීමට අපේක්ෂිතයි. මේක තුල රජය වෙන්න පුළුවන්, පුද්ගලිකාංශය වෙන්න පුළුවන්. ඒ සියලුම අයට ඒ පුද්ගලයන්ගේ සියලුම තොරතුරු අපි හිතමු අධ්‍යාපනික තොරතුරු වෙන්න පුළුවන්, සෞඛ්‍ය තොරතුරු වෙන්න පුළුවන්, සමාජ වෙන්න පුළුවන්, සමාජ ප්‍රතිලාභ ලබා දෙන තොරතුරු වෙන්න පුළුවන්. මේ සියල්ලම එක අංකයක් යටතේ ගොනු කරන්න. දැන් ඔබ දන්නවා නවීන තාක්ෂණය ඉතාමත් දියුණුයි. අපි ඒ සියලු තොරතුරු පරිගණකගත කරලා එතකොට රජයෙන් ලබා දෙන ප්‍රතිලාභ වෙන්න පුළුවන්, පුද්ගලිකාංශය වෙන්න පුළුවන්. ඒවා ඇනලයිස් කරගෙන නැත්නම් ඒවා විශ්ලේෂණය කරලා ඒ පුද්ගලයාව විශේෂයෙන්ම ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීමට මේ තුලින් හැකියාව ලැබෙනවා කියන එක අපි විශ්වාස කරනවා. මීට අමතරව දැනට පුද්ගලයෙකු සඳහා නිකුත් කරන ජාතික හැඳුනුම්පත ඩිජිටල් හැඳුනුම්පතක් ලෙස වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ වී තිබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් ව්‍යානි ගුණතිලක මහතා ප්‍රකාශ කළා. මෙම ඩිජිටල් හැඳුනුම්පත් සඳහා පුද්ගලයෙකුගේ ලේ වර්ගය, මුහුණේ විවිධ අනන්‍යතා ලක්ෂණ, ඇඟිලි සලකුණු ඇතුළු තවත් සලකුණු මෙම හැඳුනුම්පතට එක් කිරීමට නියමිතයි. ජාතික හැඳුම්පත ලබා ගැනීම සඳහා දැනට භාවිතා කරන්නේ ජීව දත්ත පමණයි. ජීව දත්ත කියලා අපි හඳුන්වන්නේ පුද්ගලයාගේ නම, ගම, උපන්දිනය, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂ භාවය මෙන්න මේ වගේ ඒවා. හැබැයි මේක තව කෙනෙක්ගේ තොරතුරු ඉදිරිපත් කරලා ඒක වැරදි විදිහට තව පුද්ගලයන්ට පෙනී සිටීමේ හැකියාව තියෙනවා. සැලසුම් කරලා තියෙනවා මේ රටේ වයස අවුරුදු 15 පසු සියලුම පුරවැසියන් නැවත ලියාපදිංචි කිරීමකට ලක් කරන්න. ඒක අපේ ගණන් හැදීම අනුව සාමාන්‍ය මිලියන 17කට වැඩි. ඉතින් මේක විශාල වැඩසටහනක්, ව්‍යාපෘතියක්. ඒකට ඔබ මම අපි සියලු දෙනා මේ නැවත ලියාපදිංචි කිරීමට ලක් කළ යුතුයි. වෙනද දුන්න ජීව දත්ත වලට අමතරව ජීවමිතික දත්තත් ලබා දෙලා. එතකොට මේ දෙක එකතු කරලා අපි හදන දත්ත පද්ධතිය තුල අපි ජාතික හැඳුනුම්පත නිකුත් කරනවා. අතට මේකට ඉදිරියේදී අපි කියන්නේ ජාතික හැඳුනුම්පත කියලා නෙමෙයි. මම කියන්නම් ශ්‍රී ලංකා යුනික් ඩිජිටල් ID කියලා. ඩිජිටල් ID. එතකොට ඒක ඕන තැනකට ඉදිරිපත් කරපුවාම ඔබගේ අනන්‍යතාවය තහවුරු කරලා ඔබට රජයේ වෙන්න පුළුවන්, පෞද්ගලිකාංශය වෙන්න පුළුවන් සේවා ලබා ගැනීම හැකියාව තියෙනවා. කොවිඩ් ආසාදිතයින් 188 දෙනෙකු ගත වූ දිනේදී මෙරටින් වාර්තා වුණා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 188 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යායකකය දැනුම් දුන්නා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,67,573ක් දක්වා ඉහළ නංවමින්
මේ අතර ගතෝ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,605ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරස් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 1767ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,49,015ක් ලෙසයි. කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සිට දුරස්ථව ක්‍රියාත්මක කළ හැකි පුළුල් තිර රූපවාහිනී පද්ධතියක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා. අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මේ මහතා සඳහන් කළේ ප්‍රාථමික සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා දිවයින පුරා කුඩා රෝහල් රැසක සුව සේවා මිතුරෝ නමින් කමිටුවක් නිර්මාණය කර ඇති බවයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේදී රෝගියෙක් සහ වෛද්‍යවරයෙක් නෙවෙයි ඉන්නේ. ප්‍රජාවක් නැත්නම් පුරවැසියෙක් සහ සෞඛ්‍ය පද්ධතියක්. ඒ නිසා මේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව හරියාකාරව මිනිස්සුන්ට යන්නට නම් මේ සේවා පද්ධතිය තුළට ඇතුල් වෙන්න ඕනි පුරවැසියෝ. අන්න ඒ නිසා මේ පුංචි හැම රෝහලකම සුව සේවා මිතුරෝ කියන ප්‍රජා කණ්ඩායම ප්‍රජා කමිටුව නිර්මාණය කරලා තියෙනවා. මේ වෙනකොට රෝහල් 350කට ආසන්න සංඛ්‍යාවක සුව සේවා මිතුරෝ කමිටුව පිහිටවලා තියෙනවා. මොකද්ද මේ කමිටුවෙන් කරන්නේ? මේක රෝහල් කමිටුවක්ම නෙවෙයි. මේක ප්‍රජා කමිටුවක්. එතකොට මේ අය තමයි ඒ සියලුම ග්‍රාම නිලධාරි වසම් නියෝජනය කරන ඒ වගේම මේ ව්‍යාපාරික ප්‍රජාව ප්‍රභූ පෙළන්තිය ඉන්නවනම් ඒ අය ආගමික නායකයෝ මේ ආදී සියලුම දෙනා මේකට සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ ගොදුරු ගම්මානය තුල මේ රෝහලට අයිති ප්‍රදේශය තුල වසම් වල ඉන්න අයට බලපාන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු තියෙනවා නම් ඒවා අඳුරගෙන රෝහලයි මිනිස්සුයි දෙගොල්ලම එක්ක අහුවෙලා ඒවාට විසඳුම් සොයාගෙන යන ගමනක යනවා. විශේෂයෙන්ම මේ ග්‍රාම නිලධාරි වසම් වල අවුරුදු 35ට වැඩි අය ඔවුන්ගේ රෝහලට සුවදිවිසායනයට ගෙන්නගෙන ඒ අයව පරීක්ෂාවට ලක් කරලා ඒ අයගේ අවදානම් සාධක තියෙනවද නැද්ද කියන කාර්යය ඉටු කරන්නට මේ කමිටු සුවසේවා මිතුරෝ කමිටුව යවහල් වෙනවා. මේ විදියට අඳුරගන්න අවදානම් සාධකයක් තියෙනවා නැතිනම් අධි අවදානම් තත්වයේ ඉන්න පුරවැසියෙක් හඳුනාගත්තට පස්සේ මේ කුඩා රෝහල මගින්ම මේ අය පසු විපරම් කරලා මාසෙකින් දෙකකින් හෝ එහෙම නැතිනම් තුනකින් ඒ අදාළ පරිදි ඒ අයගේ තිබුණු අවදානම් සාධකය පාලිත තත්වේ නැතිනම් පාලනය කරන මට්ටමේ තියාගන්න ඔවුන් දිගින් දිගටම පසු විපරම් කරනවා. මේ අතරහිදී අදහස් දක්වමින් මේ මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතියේ දිගුවක් ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සිට දුරස්ථව ක්‍රියාත්මක කළ හැකි පුළුල් තිර රූපවාහිනී පද්ධතියක් දිවයින පුරා රෝහල් 600ක ස්ථාපනය කිරීමට නියමිත බවයි. එයාට රෝගයක් තියෙනවාද නැද්ද කියන එක රෝගය හැදෙන්න කලින් අපි ක්‍රියාත්මක වෙනවා වගේම අධි තාක්ෂණය මගින් මෙහි වර්ධනයක් දැකීම තමයි අපි මූලික අරමුණ. ඒ නිසා ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධති දෙකක් මේකට අයිති වෙනවා. එකක් ඔය අපි ඉස්සලා කියපු HIMS නැත්නම් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතියට සෞඛ්‍ය තොරතුරු පුද්ගලයන්ගේ සෞඛ්‍ය තොරතුරු ඇතුළත් කිරීම, වෛද්‍ය සැපයීම තොරතුරු කළමනාකරණ පද්ධතිය කුඩා රෝහල් ජාලගත කිරීම මගින් රෝහල් වල ඖෂධ සහ අවශ්‍ය අනිකුත් උපකරණ ආදිය හිඟයකින් තොරව පවත්වාගෙන යන බවට බලධාරීන්ට තහවුරු කරන්න පුළුවන්කම. අනිත් එක තමයි අපි ඔය ඩිජිටල් සයිනේජ්. එහෙම නැතිනම් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට කොළඹ තියෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට මේ රෝහල් පද්ධතිය ඍජුවම සම්බන්ධ කරගෙන සෞඛ්‍ය ප්‍රවර්ධන ශ්‍රව්‍ය දෘශ්‍ය අධ්‍යාපනික මෙවලම් මේවා කෙලින්ම රෝහලට එන අයට මේ පද්ධතිය හරහා ඇහිීමට පෙන්වීමට සැලැස්වීම සහ විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සපයන සේවා ලබන සේවා ලාභීන් කොහොමද අපි දෙන සේවාව දිහා දක්වන අදහස කියන එක හොයාගන්න 19.7 කෙටි දුරකථන අංකය පදනම් කරගෙන නමුත් ඊට වඩා පුළුල් සමාජ මාධ්‍ය ලිපි ලේඛන දුරකථන ඇමතුම් මේ ආදී ඕනෑම ක්‍රමයකින් ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය දුක්ගැන්විලි හෝ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේවා මේ ව්‍යාපෘතිය හරහා සෞඛ්‍ය සේවාවට ලැබුණු අලුත් පැතිකඩ අලුත් මුහුණුවර. ඉතින් මා හිතනවා මේක හරහා අපිට උපරිම ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙයි. දැන් තව දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. පොළොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථානවලට යාබද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල ස්ථාපිත දැනට භාවිතයට නොගන්නා khනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් ටැංකි සියල්ල ප්‍රතිසංස්කරණය කොට යලි khනිජ තෙල් ගබඩා කිරීමට යොදා ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පොළොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන නිරීක්ෂණයට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පොළොන්නරුව දුම්රිය ස්ථානයට යාබදව khනිජ තෙල් ලීටර ලක්ෂයක් බැගින් ගබඩා කළ හැකි ධාරිතාවෙන් යුත් ටැංකි 3ක් සහ වැලිකන්ද දුම්රිය ස්ථානයට යාබදව khනිජ තෙල් ලීටර 54,000 බැගින් ගබඩා කළ හැකි ධාරිතාවෙන් යුත් ටැංකි 5ක් ඇති බවයි.
අම්බලන්තොට රජයේ විපරීක්ෂණ ආයතනය මගින් AT378 සුදු කැකුළු නැමැති නව වී ප්‍රභේදයක් ගොවීන්ට මුදා හැරීමට පියවරගෙන ඇති බව අම්බලන්තොට විපරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හර්ෂිනී සිරිවර්ධන මහත්මිය සඳහන් කළා. මාස 3මාරක කාලයකින් අස්වනු නෙලාගත හැකි මෙම නව වී ප්‍රභේදය මගින් අක්කරයකට වී බුසල් 180ක විභව අස්වැන්නක් ලබාගත හැකි බවයි සඳහන් වන්නේ. පාකිස්තානු නාවික හමුදාවට අයත් PNS ටයිමූර් යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන කොළඹ වරායට සේන්දූ අතර නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගැනීමට කටයුතු කරනු ලැබුවා. පාකිස්තානු නෞකාව 2022 අගෝස්තු මාස 15 වනදා දක්වා දිවයිනේ රැඳී සිටින අතර එම කාල සීමාව තුළ එහි කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමග බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදු කිරීමටද නියමිත බවයි නාවික හමුදා මාත්‍යාංශය සඳහන් කළේ. ජයග්‍රහණය සිදුවෙන තුරු අත් නොහැරි මිතුදම අපි හිතුවා ඒ ගැන කියන්න. පාපන්දු ලෝක කුසලාන තරගයක්. බොහෝ දෙනා තරගය නරඹන්න ඇවිත් කොලම්බියාව සහ පෝලන්තය තමයි තරග වැදුනේ. රූපවාහිනී තිරහරහා වගේම නොයෙක් විදියට තරගය නරඹන්න ගොඩක් දෙනෙක් එකතු වෙලා හිටියා. ඒ අතර හිටපු මේ දෙන්නා තරගයේ උණුසුම මදකට නතර කළා. බලන්න මිතුරන් දෙදෙනෙක් එකට වාඩි වෙලා පුවරුවක් තියාගෙන මේ කරන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ එක් මිතුරෙක් අන්ධ සහ බිහිරිභාවයෙන් පෙළෙන කෙනෙක්. නමින් ජෝස් රිචඩ්. අවුරුදු 9 ඉඳන් ඔහු මේ ආබාධයෙන් පීඩා වින්දා. හැබැයි ඔහු පාපන්දු ක්‍රීඩා රසිකයෙක්. ගැලෙක්කෝ සයාර් තමයි ඔහු අසලින් ඉන්න මේ අනෙක් මිතුරා. තමන්ගේ මිතුරා වෙනුවෙන් සෙසාර් සංඥා භාෂාවක් ඉගෙන ගත්තා. ඔවුන්ටම ආවේනිකුණ සංඥාවන් ඔවුන් ඒ සඳහා යොදාගත්තා. අත් නොහැර හැම පන්දුවක් ගානෙම තරගය විස්තර කරන්න සෙසාර් අමතක කළේ නැහැ. සෙසාර්ගේ දෙයත් අල්ලගෙන තරගයේ සිදුවන දේ ජෝස් දැන කියාගත්තා. මේ පුවරුව ඔවුන් විසින්ම නිර්මාණය කරගත්තේ තරගය විස්තර කරදීමේ පහසුවට. මේ තරගයේ ජය කොලොම්බියාවට හිමි වෙද්දී බලන්න මේ දෙදෙනා ලබන සතුට තරගයේ ජය ගැනීමටත් වඩා ලොකු සතුටක් ඒ දෙන්නට ඇති. ඒ තරගයේ පන්දුවක් නෑරම තමන්ගේ මිතුරාත් අනික් අයට සමව තොරතුරු දැනගත් නිසා. ලෝකය කියන්නේ බෙදා ගැනීමක්. තමන්ට ඇති දේ නැති තැන්වලට බෙදා දීම ඒ අතරේ ගොඩක් වටිනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අගෝස්තු 13 වැනිදා මෙරට සිදු කළ පළමු වැඩවර්ජනය සිදුකර ඇත්තේ 1906 වසරේ අගෝස්තු මස 13 වන දිනයි. ඒ ඉංග්‍රීසි පාලකයන් විසින් පැනවූ නීතිරීතිවලට එරෙහිව කොළඹ කරත්තකරුවන් 5000ක් විසින්. කියුබානු විප්ලවේ නායකයා ලෙස සැලකෙන ෆිදෙල් කැස්ත්‍රෝ මහතා උපත ලබා ඇත්තේ 1926 වසරේ හෙට වැනි දිනකයි. 1959 වසරේ සිට 1976 දක්වා ඔහු කියුබාවේ අග්‍රාමාත්‍යවරයා ලෙසත් 1976 වසරේ සිට 2008 වසර දක්වා ජනාධිපතිවරයා ලෙසත් සේවය කර තිබෙනවා. හෙද සේවාවේ නිර්මාතෘවරිය වන ෆ්ලොරන්ස් නයිටින්ගේල් මහත්මිය මෙලොවින් සමුගෙන ඇත්තේ 1910 වසරේ අගෝස්තු මස 13 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.